ආරාධිත සංවිධාන නියෝජිත සහෝදරවරුනි පූජ්‍ය පක්ෂයෙන් අවසරයි සහෝදරවරුනි සහෝදරියනි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දුරදිග යන ගමනකට මුණ පුරමින් අද ඔබ හමුවේ පවත්වන මේ සම්මන්ත්‍රණ මේ රැස්වීමට මහජන උද්ඝෝෂණ රැස්වීමට සහභාගී වෙන්නට 71 සහෝදරත්ව සංසදයේ වශයෙන් අපට අවස්ථාවක් ලබා දීම අපි සතුටින් බාර ගන්න අතරේ ඒ අවකාශය නිර්මාණය කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් සහ සහෝදරියන් 71 සහෝදරත්ව සංසදයේ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තියෙන්නේ නියුන් සහෝදරත්වයක් 71 අරගලය කියලා කියන්නේම එදා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නැගී සිටි බලවේගවලට විරුද්ධව දිවිපුදා හෝ සටන් කරන්න තීරණය කරපු ඒ දේශපාලන ගමන. ඒ ආරම්භය තමයි අපි නියෝජනය කරන්න යන්නේ. සහෝදරනි සහෝදරියනි අද දවසේ අපි අද මුහුණ දෙමින් සිටින්නේ එදා ඒ වර්ධනය වෙච්ච ආඥාදායක ප්‍රවණතාවය පරාජය කරන්න සටන් කරපු අය වශයෙන් අද ව්‍යවස්ථාදායක ආඥාදායකත්වයකට පාර කපලා අවුරුදු 41ක් ඒ ගැහැණ විඳින්න දුක් විඳින්න තැලෙන්න පොඩි වෙන්න අවස්ථාව සලසා දීලා ඉවරයි දැන් වෙනකොට. ඒ ආධිනව ගැන කතා කිරීමෙන් පළක් නැහැ. ඒ ආධිනව ගැන මතක් කිරීමෙන් පළක් නැහැ. අවශ්‍ය වෙලා තියෙන්නේ මේක කෙලවරක් දකින්නේ කෙසේද කියන ප්‍රශ්නය ඔබ හමුවේ සමග සාකච්ඡා කිරීමයි. මේක ලොකු සාකච්ඡාවකට යන්න නොවේ. මම මේ වේදිකාවේ වාඩිලා ඉන්නකොට කල්පනා කරපු එක කාරණයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය එපා කියන මේ සටන් පාඨය පෙරදැරිව අපි එන්නේ මේ ගමන කොයිතරම් දුර යන්න වෙයිද? පැහැදිලි තාම පැහැදිලි. ඒක දුරදිග යන ගමනක්. ඒ දුරදිග යන ගමනට අපි සූදානම් කියන එක ප්‍රකාශ කරන්න මම පළවෙනිම කැමතියි. ඒ අවසාන ජයග්‍රහණය දක්වාගෙන යන්න මේ අත්වල බඳගත් එක මේ වේදිකාව මත අපි සමත කරනවා කියනත් මම පළවෙනිම කැමතියි. වැදගත්ම කාරණේ සහෝදරවරුනි 71 සහෝදරත්ව සංසදයේ වශයෙන් පමණක් නොවේ වර්තමානයේ දැන් අපි වයස්ගත කට්ටිය නමුත් වර්තමාන තරුණ පරම්පරාව කොහොමද මේ අරගලයත් එක්ක සම්බන්ධ කරන්න අවදි කරන්න කියන එකයි. අමතක කරන්න එපා. 2015 ජනවාරි 8 වෙනිදා අර ඒකාධිපති ව්‍යුහයෙන් පෙළිච්ච ඒ ලොක්කම එළවල දමන්න කරපු අරගලයට ගැටවර වියේ තරුණියෝ ඒ ලෙවල් කරන තරුණියෝ නූතන තොරතුරු තාක්ෂණයේ ඔස්සේ දීප් සහයෝගය සහ ලබා දීපු දායකත්වය ඒක අමතක වුණා. මට මතක් වෙන මේ කාරණයක් මේ වෙලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ජනාධිපති කරන්න මහන්සි වුණා වැඩ කළපු අයට ස්තුති කිරීමේ සාකච්ඡාවක් ඇදවලා තිබ්බා එක්තරා වෙලාවක. අකමැත්තෙන් හරි මම ගියා ඒ සාකච්ඡාවට. එදා මම එතුමාට උන්වහන්සේට මතක් කරලා කිව්වා මේ අපි ඔක්කොටම වඩා අනාගත පරම්පරාව මේ විධායක ජනාධිපති ක්‍රමය කියලා කියන මේ ඒකාධිපති ව්‍යුහයට විරුද්ධව නැගිටිනවා. ඒ අය නිවිලා යාවි. ඒ අය පසුබට වෙයි. ඒ අය අවදි කිරීම සඳහා අවධානයෙන් කටයුතු කරන්න කියලා. හොඳයි කිව්වා. නමුත් අපි දන්නා මේ වෙනකොට ඒ තරුණයන් නැවතවර නිහඬ වෙලා තියෙනවා. මම හිතනවා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීම සඳහා වන මේ ජනතා ව්‍යාපාරයේ සියලුම සහෝදරුන්ට සියලුම සංවිධාන වලට ලොකු වගකීමක් තියෙනවා. එදා ජනවාරි 8 වෙනිදා අවදි වෙච්ච ඒ ගැටවරමේ ඒ තරුණයන්ව ඒ කොල්ල කෙල්ලන්ව නැවතවරක් අවදි කරලා ගැනීමට ඔවුන්ව අමතන්න ඔවුන් එකතු කරගන්න කියලා මේ දුරදිග යන ගමනට ඒ සහායය ඉතාම අවශ්‍යයි. සහෝදරවරුනි සහෝදරියනි අපි විධායක ජනාධිපති ක්‍රමය ඇති වුණේ ඒක සිද්ධ වුණේ කොහමද? ඒක තමයි ඔක්කොම දන්න දේවල්. ඒ වගේම තවත් දන්න දෙයක් තියෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් මතක් කරගන්න. මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමට ජනතාවගේ තිබිච්ච මහත් වූ අභිලාෂය අවුරුදු 17ක ශාපයෙන් පසුව ඒ මහත් වූ අභිලාෂය ප්‍රකාශයටපත් වුණේ 1994 දී. 1994 චන්ද්‍රිකා මහත්මිය ජනාධිපතිවරයාට පත් කරනකොට එතුමියට
80%කට එහා පැත්තේ චන්ද්‍ර ප්‍රතිශතයකින් බලය ලබා දුන්නේ වෙන කිසිවක් කරන්න නෙවෙයි. එයා නම් කිව්වේ වේදිකාවට ඇවිල්ලා විවෘතාර්ථිකයට මානසික මුහුණුවරක් දෙන්නයි මං එන්නේ කියලා. ඒ විවෘතාර්ථිකයේ මානසික මුහුණුවර කෙසේ වෙතත් මේ පීඩාවට අවුරුදු 1000ක් තිස්සේ මේ පීඩාවට පත්වෙච්ච මේ ආක්ෂාදායක විවරුව සදාටම ලක්පොළවෙන් දූරීභූත කරන්න නායකත්වය දෙන්නේ කියන ඒ ඉල්ලීම තමයි එදා 1994 ජනාධිපතිවරණයේදී ඉල්ලා සිටියේ. මාසෙකින් මේක කරන්න කියලා පොරොන්දු වුණා. මම හිතනවා ජනතා විමුක්තිපෙරේ සහෝදරු ඒක හොඳින්ම දන්නවා ඇති. ජනතා විමුක්තිපෙරේ සහෝදරුත් එදා රැවටුණා නොවේ. නමුත් ඒකට ඉඩ දුන්නා. මම හිතනවා අපිත් රැවටුණා නොවේ. නමුත් ඒකට ඉඩ දුන්නා. ඉඩ දීලා අපි කරපු වරදක්. ඒ තමයි හෙටත් අපි මේ වැරදි නොකරන කියන්නේ සමත කරන්න පොරොන්දු වෙන්නේ කියලා මම ඉල්ලා සිටින්නේ. චන්ද්‍රිකා නෝනා බලයට ගෙනාම අපි බියෙන් අත්විඳිමුයි කියලා රට පුරා පටනගපු ඒ මා කාල නාදේ ඒ ජන හඬ නිශ්ශබ්ද වුණා. චන්ද්‍රිකා නෝනා මම කර වැඩක් කරයි කියලා. නමුත් අපි දන්නා වෙච්ච දේ කොහොමද කියලා. ඊළඟට නැවත වරක් යාට බලයටපත් වීමට ඉඩකඩ හදා ගන්නා විදියට 2000 අවුරුද්දේදී නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒක කඩාකප්පල් කරා. මින් ඉදිරියට අපි කියන්න ඕන නැහැ මොකද්ද උනේ කියලා. ඒ නිරතර අනේද මහින්දද මේ කට්ටිය කවුරු මොනවා වුණා 2005 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාවගේ පොදු අභිලාෂ වෙලා තිබුණේ මේ වදකාරී මේ කරුණක්කාර කටුවටුන ගරවලා අහකට දාන. ඒ සඳහා වෙච්ච බලාපොරොත්තුව තමයි මේ යහපත් මිනිස්සයා මෙයා නරක වැඩ කරන කෙනෙක් නෙවෙයි. මෙයා සිල් ගන්න කෙනෙක්. මෙයා ජනාධිපති මන්දිරයටත් නෝන හදලා දීපු කේල්පලේ බට්ටි කරගෙන කන්නේ. එහෙම සුපමෝය ජීවිත ගත කරන කෙනෙක් නෙවෙයි. මේ මිනිස්සයා නම් කවදා හරි රටට සේවයක් කරයි කියන ලොකු බලාපොරොත්තුකින් තමයි 62 ලක්ෂයක් මේ රටේ සියලුම ජනතාව. ඒ බහුතරය ඒ සිංහල බෞද්ධ බවණක් නෙවෙයි. ඒ මුස්ලිම් කතෝලික හින්දු දෙමළ ඒ විතරක් නෙවෙයි මම පුද්ගලිකව දන්නවා ආදිවාසී ජනතාවගේ නායකයා වෙච්ච ඌර්වරිකේ වන්‍යලා ගැත්තෝ බව. ඒ දක්වා කුඩා සංස්කෘතික කණ්ඩායම් බව එකවගේ අත්වල බඳගෙන එක හඬින් එක බලාපොරොත්තුවක් කරලා ප්‍රකාශයටපත් කළේ මේ යහපත් මිනිසයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ පාර නම් මේ විධායක ජනාධිපති කෙනෙක් අහෝසි කරලා මේ කර්මයෙන් කරන බේරගන්නේ කියලා. උන්වයි පොරොන්දු වුණා. නමුත් අපි දන්නවා මේකේ රාළ බලනකොට මොකද වෙන්නේ කියලා. එයා තරම්ම නරක විදියට මේ විධායක ජනාධිපති ක්‍රමය අයුතු ලෙස පරිහරණය කරන මිනිහෙක් තවත් නැහැ. ඒ සාහවුත් කියන පතෝලියා කියන ආප්පය පතෝලියා කියනවා. මෙවැනි වේදිකාවක මෙහෙම කතා කරන්න අකමැති වුණා. මේ මිනිස්සයා කෙරෙහි තියෙන ජනතාවගේ විරෝධය ජනතාවගේ අකමැත්ත පිළිකුල ඒ විදිහට තමයි ප්‍රකාශ වෙන්නේ. එතකොට අපිට ඒක පුරුද්ජානය කරන්න සිදුවීම ගැන කනගාටුවෙන් හරි මම ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. නමුත් සහෝදරනි සහෝදරියනේ මම අනින්ම කිව්වා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමේ කියන මේ අරගලය මේ ජනතා ප්‍රයත්නය මේ මහා ජන අරගලය දුරදිග යන ගමන. අදයට කරන්න පුළුවන් නෑ. මම එහෙම කියන්නේ මීළඟ ජනාධිපතිවරණයක් ඒවිද මීළඟ මැතිවරණයක් ඒවිද ඒ අවුරුදු 71ක් වයස්ගත වෙච්ච ලග්නෑනියන් අවුරුදු 15 වාර 15ක් තිස්සේ රැවටුණා. දැන් ජනාධිපති ක්‍රමයේ වශයෙන් ගත්තොත් එන්නේ 4-5 වෙනි වතාව තමයි මේ අපිව රවට්ටන්න ලෑස්ති වෙන්නේ. ඒකට රැවටෙන්න එපා. ඒකට රැවටෙන්නේ නැත්නම් අපිට ගතිතු මගක් තියෙන්න ඕන. හැබැයි මම මේ කියන්නේ අර අවජාතකය කියලා මහින්ද රාජපක්ෂ නෑම කියපු සුජාතභාවයක් නැහැ කියලා කියපු පාර්ලිමේන්තුවේ මේ අරගලේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක මුලාවක්. ඒක කරන්න බෑ. හොරු, මිනිමරු, එතනල්කාරෝ, තක්කඩි මේ පිරිච්ච පාර්ලිමේන්තුව මේ ප්‍රකාශය වගකීම මම පුද්ගලිකව ගන්නවා. ඒක නීති විරෝධී ක්‍රියාව ප්‍රකාශයක් කියලා කියනවනේ. නමුත් අපිට නීතියට වඩා අවශ්‍යලා තියෙන්නේ යුක්තිය. යුක්තිය අවශ්‍යලා තියෙන නිසා අපි යුක්තිය වෙනුවෙන් පෙනී සිටින වයසෙන් නීතිය නුසුදුසු නම් නීතිය පිළිපැදියුණු නැත්නම් ඒ නීතිය පිළිපැදින උපදෙසිතින් නැත අපි ගාන්ධිතුමාගේ ආදර්ශය අනුව ගමන් කරන්න නොසෙන් අපි ඒකට බිය වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන ඊනියා ව්‍යවස්ථාදායක සභාව තුල වැඩි ඡන්දයෙන් සම්මත කරගත්තත් ඊළඟට ජනමත විචාරණයකට යොමු කරුවත් අපි මේ බලාපොරොත්තු වෙන ගමන එතනින් එක පමණකින් පමණක් සාර්ථක කරගන්න පුළුවන් මේ කියලා නම් විශ්වාස කරන්න එපා සහෝදරයනි. ඊට එහාට යන ගමනක් තියෙනවා.
ඒ කියන්නේ පාර්ලිමේන්තුව කියන ව්‍යවස්ථාදායක ස්වභාවය ඇතුලේ නෙවෙයි අරගලේ තියෙන්නේ. ඉතින් එළියේ අපි දන්නවා දානමය ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරගත්තේ කොයිතරම් අමාරුවෙන්ද කියලා. දානමය ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ නැතුව ඉන්න කොයිතරම් වලිගයවද. රනිල් වික්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේන දෙන්නම ඔවුන්ගේ සගයාගේ උපදෙස් මත ඔය මොනවා කිව්වත් හැබැයි එදා මාර්ගාවේ නායකවරුන් ඇතුළු ප්‍රගතිශීලී ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ජනතාව පාර්ලිමේන්තු පාරේ දිගේ වාඩිලාගෙන එදා දවසක් කරපු මහා උද්ඝෝෂණය ඒ බලපෑමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දානමය සංශෝධනය තරමට සාර්ථක කරගන්න පුළුවන්. නමුත් මම දානමය සංශෝධනය ගැන මතක් කරනකොට අවධාරණයම කියන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමට යන මේ දුරදිග ගමනේදී අපිට පුංචි ජයග්‍රහණයක් වෙච්ච මේ දානමය ව්‍යවස්ථා සංශෝධනය ඒක ආපහු උදුර ගන්න ඇස්තිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ කියනවා මේ දානමය ව්‍යවස්ථා සංශෝධනය තමයි මේ ඔක්කොම ප්‍රශ්න මේ ඔක්කොම අවුල් ඇතිලා තියෙන්නේ. ඒකට ඡන්දෙ දුන්නේ බබා දැන් මම පැත්තට යන කතා කරන්නේ දානමය ව්‍යවස්ථා සංශෝධනය තමයි වරද කියලා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවේ මොන විදිහේ ඡන්දකින් සම්මත කරගත්තා දානමය ව්‍යවස්ථා සංශෝධනය බබඩක් නෙවෙයි යෝජනා කරන තියෙන මේ ජනතා යුක්ත පිළිවෙල සෝදරු 20 වෙනි සංශෝධනය ඡන්දෙන් නිරන්න පුළුවන් සමානව ජනමතයන්ට ගන්න පුළුවන්. ඒ මේ රටේ යුක්තිය නොවන නීතිය ඉදිරියට යන්න අපිට සිදු වෙනවා නම් ඒ ජයග්‍රහණය තුලා තියෙන්නේ ඔබත් අපත් කරන මේ අරගලය තුල පමණයි. මේ වේදිකාව කොහොමද මාලා සහෝදරී කියවෙන්නේ ගමෙන් ගමට රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගිහිල්ලා අමතක කියන්නේ ඒ සඳහා ජනමතය අවදි කරන්න ජනතාව නැගී සිටින්න. අද අලුතෙන් සිතන්න වෙලා තියෙනවා අපිට. අලුතෙන් සිතුවත් තමයි අලුතෙන් දෙයක් කරන්න පුළුවන් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. පරණ දේශපාලනයේ දැන් යල්පනන. පරණ දේශපාලනයේ යල්පනන. අලුතෙන් සිතන පරම්පරාවක් ඉන්නවා. ඒ හැමදෙයක් තමයි ඒ අවදි කරන්න ගන්න පුළුවන්. තරුණයන්ට දොස් කියන්න එපා. අලුතෙන් සිතන නායකත්වය අලුතෙන් සිතන වැඩපිළිවෙල අලුත් චින්තනයක් දෙන්න මේ රටට ලංකාවට අවශ්‍යයි. ලංකා සමාජයේ නවත ගොඩනගන්න දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් විතරක් නෙවෙයි පුංචි සංස්කෘතික කණ්ඩායම් වල ආදිවාසී ජනතාවගේ සියලුම ආගම් වල මේ සියලුම ජනතාව ලක්ප්‍රසි ජනතාව වශයෙන් එක්සත් කරපු ලංකාවක් තුළ ලංකාව ගොඩනැගීමේ ලංකා ජාතිය ගොඩනැගීමේ අරගලයට අපි යනවා නම් අන්න ඒක අලුත් චින්තනයක්. ඒ චින්තනය තවම අපිට හදාගන්න බැරිලා තියෙනවා. ඒකම හිතන්නේ දේශපාලන වශයෙන් නායකත්වයේ දෙන මේ අරගලවලට ජනතා විමුක්ති වෙනුවට අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒක නිසිතා බලන්න කියලා. අලුත් දෙයක් හිතන්න. අලුත් දෙයක් කරමු. ඒ අලුත් දෙයක් කරනකොට අපි අත්දැක ගන්න අපිට පුළුවන්. අද මේ වේදිකාව අලුත් දෙයක්. විද්වත් සංවිධාන මහා සමුළුවට ගිය වෙලාවේදී අපිත් ඒක කතා කරපුවා කිව්වේ මේක කරන්න පුළුවන් ඔබට පමණයි. හැබැයි මේක විනාශ කරන්න පුළුවන් ඔබට පමණයි කියලා. ඒ නිසා අපි අනුතරයේම සිහිය තබා ගන්න. සහෝදරයන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ අරගලය අපි කොහොමද මේ ඊනියා ව්‍යවස්ථාදායක සභාව තුළ ඡන්දෙන් ජයග්‍රහණය කළා. ඊළඟට වරදක් කියන්න නරකයි මේ අධිකරණය ජනබලයට කොයිතරම් හිස නම්වාද පහුගිය ටිකේ කියලා සාධාරණයි කියලා පේන තීන්දුව දීලා තියෙනවා. නමුත් මේක හැමදාම වේද කියලා අපිට කියන්න බෑ. මේ සිස්ටම් එකේ හැටියට විධායක ව්‍යවස්ථාදායක අධිකරණය මේ ඔක්කොම එක මල්ලේ ඉන්න කට්ටිය. අපි කියන්නේ නැහැ. අපි කියන්නේ අධිකරණය වැරදි වැඩක් කරා කියලා. නමුත් අධිකරණය මත පමණක් විශ්වාසය තබාගෙනද අපි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරගලේ අවසාන ජයග්‍රහණය සම්පූර්ණ කරන්නේ. ඒක මුලාව. සහෝදරයනි ඒ නිසා අපිට තියෙන අලුත් අරගලයක් ආරම්භ කරන්න. ඒ තමයි මේ තියෙන නීතිය යුක්තිය මමට පත් කරන්න. ඒක හොඳට මතක තියාගන්න. නීතිය නෙවෙයි අපි පිළිපදින්නේ යුක්තිය. ඒක තමයි මහත්මා ගාන්ධිතුමා අපිට දීපු ආදර්ශය. අවනීතියට හිස නමන්නේ නැත. නොයකතාවය කියලා මහත්මා ගාන්ධිතුමා කිව්වේ කුමක්ද? යුක්තිය නාමයෙන් ගන්න නීතියට. ඒ නිසා අපිට අවශ්‍යයි අද නීතිය යුක්තිය බවට පත් කරන අරගලයකට පිවිසෙන්න. ඒක තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ නොයි. ඒක තියෙන්නේ වීදියේ. ඒක තියෙන්නේ කම්කරුවන් වැඩ කරන තැන. ඒක තියෙන්නේ ගොවිපලේ. ඒක ශිෂ්‍ය අරගලය තුල තියෙන්නේ. ඒ අරගලය අද පටන් ගන්න තියෙනවා. සතුටුයි කියන්නේ. මොන ප්‍රශ්න මොන විවේචන තිබුණා ශිෂ්‍යෝ ඊයේ සටන් කළා. ඊයේ කවුරුගේස් පාරවලට මුණ දුන්නා. ශිෂ්‍යෝ
ඊයේ මැටකොළ යතුණා. අද වෙනකොට ඒ ශිෂ්‍ය නායකයව හිරබාට අරගෙන. ගුරුවරු ඊයේ සටන් කළා. ලංකාවේ මෙතෙක් ඇතිවෙච්ච බලවත්ම වැඩ වර්ජනය කියලා හඳුන්වන 2,00,000කට අධික ගුරුවරු ඊයේ වැඩ වර්ජනය කළා. වර්ජනය කරනවා බය නැතුව එළියට එනවා නිර්භයව අවදි වෙලා තියෙනවා. ඒ නිර්භයව අවදි වීමේ ආත්මකට කියලා තියෙන්නේ ශිෂ්‍යයෝ කම්කරුවෝ ගුරුවරු පමණක් නෙවෙයි තරුණයෝ පමණක් නෙවෙයි ගම්වල ඉන්න ආච්චිලා අම්මලා නැන්දලා අක්කලා නංගිලා බව අද බය නැතුව එළියට බහලා තියෙනවා. තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න. තම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් කරන්න. පරිසර විනාශය කරන හොර තක්කඩි දේශපාලකයන්ට විරුද්ධව සටන් කරන්න. වැඩි හොරුන්ට විරුද්ධව සටන් කරන්න. ගස් කපනවන්ට විරුද්ධව සටන් කරන්න. පොලිසිය අසාධාරණයක් කළොත් එහෙම පොලිසිය ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න. එහෙම කාන්තාව එක්කෙනෙක් දෙන්නෙක් ගැන විතරයි අපි එදාලා හිටියේ. 1953 ජනතා නැගිටීම වෙලාවේදී රම්තොබේ පොල්ලෙලි තනන අම්මලා ආච්චිලා නංගිලා අක්කලා සායුධ සම්බන්ධ පොලිස් බලය ඉදිරියට ගියේ පොල්ලෙලි තනන පොළු ගෑල්ලා අරගෙන. මට බාලතම්පෝ සහෝදරයා දවසක් කිව්වා එයා දැකපු දෙයක් සහ එයා තරේ විශ්වාස කරන දෙයක් ඔස්සේ කිව්වේ එක් කාන්තාවක් පොලිසිය ලොකු නිලධාරියෙක් කම්බුලට යවුවා. කම්බුලට ගහන්න තරම් එඩිතර වුණා. එහෙම එඩිතර වෙච්ච ස්ත්‍රී පරම්පරාව මාලා සහෝදරිය 52 ඉස්තිදී ඔබ නැවතිලා මාලා සහෝදරිය කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. එයා සටන් කරපු තමන්ගේ සහෝදරුන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා සටන් කරපු සහෝදරයා එවැනි අය වෙලා තියෙනවා. ඒ ඔක්කොටම වඩා අපිට හරි ආඩම්බරයි. අපේ ආච්චිලා, අපේ අම්මලා, අපේ සහෝදරියෝ, අපේ නංගිලා, පොඩි උන් පවා පාරට බැලලා එළියට ගිහිල්ලා කියන්නේ නීතිය වැරදි නම් පොලිසිය මොකද කරන්නේ? අධිකරණ නියෝගයක් කරන්න කියලා අවුව ගන්න බෑ. ඒ අධිකරණ නියෝගය යුක්ති සහගතද කියලා බය නැතුව ප්‍රශ්න කරනකොට පිරිමින්ට වඩා ඉදිරියෙන් ඉන්නේ කාන්තාව. ස්ත්‍රී. අන්න එහෙම ස්ත්‍රී නෙවෙන්න ඕනේ කියලා. මම ආස්වාදී පිළිගන්න කෙනෙක් වශයෙන් මට මතක් වෙනවා මේ මොහොතේ මතක් වෙනවා. චීන මහා විප්ලවය ගැන කතා කරනකොට මාවෝ සේතුන් සහෝදරයා කියනවා වර චීන විප්ලවයෙන් දෙකෙන් පංගුවක් කාන්තාව කියලා. ලංකාවේ ජනගහනයෙන් දෙකෙන් පංගුවට වැඩි කාන්තාවෝ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරන මේ තීරණාත්මක අරගලය තුල කාන්තාවගේ සහභාගීත්වය දැන් සමත කරලා තියෙනවා. අරගලය තුල කොට ඉන්නවා. ඒ අරගලයත් එක්ක අපි එකතු වෙන්න ඕන. ඒ අරගලයට නායකත්වය දෙන්න ඕන. ඒ නායකත්වය හඳුනාගෙන ඒ නායකත්වයත් එක්ක ඇති කරන සම්බන්ධකම්. ඒ නිසා තමයි මම කල්පනා කරන්නේ මේ වෙලාවේදී මේ දුරදිග යන ගමන මේ විධායක ජනාධිපතිකරණය අවශ්‍ය කිරීම සඳහා යන මේ ගමන කොහොමද කරන්න කියන එක. විධායක ජනාධිපතිකරණයෙන් තිබු පීඩාව ගැන, දුක් ගැට ගැන, ඒක අවශ්‍ය කිරීමේ අවශ්‍යතාවය ගැන කොහොමද නෙමෙයි කතා කරන්න ඕනේ. අද ඉඳලා ගමෙන් ගමට ගිහිල්ලා මාලා කියපු විදියට දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට ගිහිල්ලා ජනතාවට කියන්නේ මේ අරගලේ ජයග්‍රහණය කරන්න පාර්ලිමේන්තුව ඇතුලෙන් නොවේ. ඊටම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැගී සිටින මහා ජනතාවක් විසින් ගාන්ධිතුමා උතුරෙන් පටන් ගන්න ඉන්දියාවේ දකුණු වෙරළට ඇවිල්ලා ලුණු හැදුවා. ලුණු හැදීම තහනම් කරන්නේ කියලා සුද්ධ කියනකොට ඒක අවනීතිය. ඒකට අපි ඉස්සනවන්නේ නැහැ. අපි ඒක නොපිළිගත්තා. ඒ නිසා සටන් කළා. ඒ නිසා සහෝදරනි අපි ඉදිරියේ තියෙන්නේ අවිහිංසා සටන හිංසාවට මොකද දෙන්නේ? නුදුරනාගදී හිංසාව වේවි දක්ෂිෂ්ඨකන දැනටමත් සම්මත කරන්න යනවා ප්‍රතිත්‍රස්තවාදී පනත. පොඩ්ඩක් ඒක ගැන කියවලා බලන්න, සොයලා බලන්න මේ එන්නේ මොකටද කියලා. මේ එන්නේ වෙන කිසිවකට නෙවෙයි. දැන් මේ දේශපාලන ගමනේ විධායක ජනාධිපති ක්‍රමයෙන් උගත් කරගන්න බැරි මර්ධනයක් වෙන්නේ. ඒකට විරුද්ධව නැගී සිටින්න. ඊයේ ශිෂ්‍යෝ කඳුළු ගෑස් පාරට බඳුරුනේ මේ ශිෂ්‍ය අයිතිවාසිකමට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙනුවෙන් ප්‍රතිත්‍රස්තවාදී පනත අකුල ගනියෝ කියලා. ඒ සටන් එක්ක අපි ආශිර්වාද කරන්න ඕනේ. අපි එකතු වෙන්න ඕනේ. ඒක සහෝදරනි. කෙනෙක් කියාවේ ඊයේ වෙලෙ මට හම්බෙච්ච කෙනෙක් කිව්වා සහෝදරයා මේක කරන්න බෑ. මේ රටේ මිනිස්සු නැගිටින්නේ නැහැ. මේ මිනිස්සු හැමදාම නිදාගෙන ඉන්නේ. ඒක කරන්න බැරි දෙයක් කතා කරන්න එපා කියලා. මට මතක් වෙනවා කියවනක් තියෙනවා. දේශපාලනය කියලා කියන්නේ
දේශපාලනය කියලා කියන්නේ කරන්න පුළුවන් දේ කිරීම නොවේ. දේශපාලනය කියලා කියන්නේ කරන්න බැරි දේ කිරීමයි. අන්නේ කරන්න බැරි දේ කිරීමට නීතිය යුක්තිය බවට පත් කිරීමෙන් නොනවති යුක්තිය නීතිය බවට පත් කරන නව ව්‍යවස්ථාවක් කරා අපි යමු. මේ ආචාර්යදායක ව්‍යවස්ථාව පසක දාලා ඔබ හැමගෙම අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා අත්දැකීම් එක්කම කියන එක.